කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයිබෝවන් සම්මා සම්බුදු සරණයි සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සැමට ධර්මය තුලින් ජීවිතය දකින්න අදත් ඔබට මඟ විවර කර දෙන කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද මාතෘකාව පදනම්ව පවත්වන සජීව සාකච්ඡාමය වැඩසටහන ආරම්භන්නටයි මේ පුණ්‍යවන්ත උදෑසන සූදානම් වෙන්නේ. රාගාදී කෙලෙස් ගිනි ප්‍රහාණය කරගෙන ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක්ගිනි වලින් තොර වුණු ශාන්ත සුඛ ස්වභාවයෙන් සමන්වාගත උතුම් නිර්වාණය ළඟා කරගන්නට මේ උදා වුණු දවස ඔබ සියලු දෙනාටම මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරගෙන අද දෙසැම්බර් මාසේ 23 වනදා බදාදා දවස අපි සූදානම් වෙන්නේ සංයුක්ත නිකායේ දේවපුත්ත සංයුක්තයේ අනාථපිණ්ඩික වග්ගයේ සඳහන් සුබ්‍රහ්ම සූත්‍රය පදනම් කරගෙන එහි එන කතාමාලාව ගෙනහැර දක්වමින් එතුලින් අධ්‍යතනයේ අපේ ජීවිතවලට මේ සූත්‍ර දේශනාව කොයි විදිහටද ගලපා ගන්නේ කියන කාරණාව ඔබට පැහැදිලි කර දෙන්නටයි. ඒ වෙනුවෙන් වර්තමානය තුල එදා අපවත් වී වදාළ බෝධිසත්ව ගුණෝපේත පරම පූජනීය දරණාගම කුසල ධම්ම නාහිමි සමිඳුන් තමන් වහන්සේට පැවරූ වගකීම නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කරන්නට අප්‍රමාණව දිවාරෑ නොබලා වෙහෙසෙන වර්තමානයේ කොළඹ හත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති එංගලන්තයේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති දෙල්ගොඩ නාරංවල ගුණරතන සම්බෝධි භාවනා මධ්‍යස්ථානය එවැගේම හබරකඩ එවැගේම විශේෂයෙන්ම නාරංවල හන්තාන ආදී මධ්‍යස්ථානයන්හි මධ්‍යස්ථානාධිපති වර්තමානයේ බෞද්ධ මාධ්‍යාලයේහි සභාපති ධූරීන පූජනීය බොරලන්දේ වජිරඥාන පින්වත් නායක ස්වාමින් වහන්සේ පළමු කොට අප සියලු දෙනාම ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. වෙනදාට මේ වැඩසටහන සඳහා පූජනීය කැලණියේ අජිත ස්වාමින් වහන්සේත් ධර්මදේශකයන්න් වහන්සේ නමක ලෙස, කල්යාණ මිත්‍රාණන් වහන්සේ නමක ලෙස වැඩම කරවනවා. අපි පසුගිය දවසේත් සිහිපත් කළා ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ දිනවල තරමක් රෝගාතුර තත්වයෙන් පසුවන නිසා අද වැඩසටහනටත් සහභාගී වන්නට හැකියාවක් නැහැ. නමුත් අපි පූජනීය කැලණියේ අජිත ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය මේ මොහොතේදී ප්‍රාර්ථනා කරනවා. අද මේ සජීව වැඩසටහන පවත්වන අවස්ථාවේ මේ වැඩසටහන අවසානයේදී විවිධාකාරයේ පූජාවන් සිද්ධ කරන්න අපි මේ දිනවල සිහිපත් කරන ඒ සමාජ ව්‍යාපෘතීන් සඳහා දායකත්වය ලබා දෙන්න සපැමිණි සියලු දෙනාමත් බොහොම ගෞරවයෙන් පිළිගනිමින් එසේනම් අපි පින්වත් නායක ස්වාමින් වහන්සේට ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. අද සංයුක්ත නිකායේ දේවපුත්ත සංයුක්තයේ අනාථපිණ්ඩික වග්ගයේ සඳහන් සුබ්‍රහ්ම සූත්‍රය ඇසුරෙන් පවත්වන මේ වැඩසටහන පූර්විකාවන් සපයමින් ආරම්භ කරන්නට අවසරයි නායක ස්වාමින් වහන්සේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයේ අවසරයි පින්තුනේ පෙසහන් මතක් කළා වගේ අද අපි සාකච්ඡා කරන්නේ සුබ්‍රහ්ම සූත්‍ර දේශනාව. අනාථපිණ්ඩික වග්ගයේන මේ සුබ්‍රහ්ම සූත්‍ර දේශනාව තුල ඊට වටිනා ධර්ම කාරණා රාශියක් ඉස්මතු කරලා පෙන්නනවා. ඒ ධර්ම කාරණා සියල්ලම අපේ ජීවිතයට එකතු කරගන්නේ කොහොමද කියලා සූත්‍ර දේශන අවසාන වෙනකොට පිනුතුන්ට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් සූත්‍ර දේශනා විශේෂයෙන්ම යම්කිසි දේවතාවුකට හෝ වේවා, දේව පුත්‍රයෙකුට හෝ වේවා, මිනිසෙකුට හෝ වේවා, ඒ විදිහට යම්කිසි කෙනෙකුට ජීවිතේ යම් අත්දැකීමක් මුල් කරගෙන එහෙම නැත්නම් ජීවිතේ යම්කිසි
දුක්ඛම් කටළු ස්වභාවයක් පැන නගින වෙලාවට ඇති වුණු ප්‍රශ්න ගැටලු निराකරණය කිරීමක් තමයි මේ හැම සූත්‍ර දේශනාවකින් අපිට පැහැදිලි වෙන්නේ. ඉතින් ඒ නිසාම මේ දේව පුත්‍රයාට සුභාග්ම දේව පුත්‍රයාටත් ඇති වෙනවා ඒ විදිහට ප්‍රශ්න. ඉතින් ඒ නිසා මේ ගැටලු निराකරණය කර ගැනීමට තමයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මේ විදිහට ප්‍රශ්න ਵਿਚාරණය සහන්. එහෙමයි. පින්වත් නායක ස්වාමින් වහන්සේ අපි මේ සූත්‍රාන්ත දේශනාවන් හින ගාථා රත්නයන් විග්‍රහ කරමින් තමයි මේ කටයුත්ත අපේ ජනතාවට සරලව ඒ වගේම රසවත්ව පැහැදිලි කර දෙන්නේ. අපි කැමති දැනගන්නට සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා කොයි විදිහටද බුදු පියාණන් වහන්සේ අභිමුවෙහි ඒ ගැටලු විමසන්නේ. ඔසහන් පළවෙනි ගාථාව තමයි එතකොට ඒ සුබ්‍රහ්ම දේව පුත්‍රයා අහන ප්‍රශ්න මාලාව සඳහන් වන ගාථාව තමයි මේ විදිහට නිච්ඡං උත්‍රස්ම මිදං චිත්තං නිච්ඡං උබ්බිග්ග මිදං මනෝ. මෙතෙන් සඳහන් වෙනවා නිතරම නෝපන් දුක් නිමිති කොටගෙන කියන්නේ ඉපදිච්ච නැති දුක් පෙරදරි කරගෙන ඒ වගේම යලිත් ඉපදුණු දුක් නිමිති කොටගෙන දැන් එතකොට ඉස්සෙල්ලාම කෙනෙකුට දැනෙන්නේ සැපයක්නේ. කියන්නේ දුකක් දැනෙනකොට දුක දැනෙන්නේම ඉස්සෙල්ලාම සැපයක් විඳින නිසානේ. එහෙම නේද? ඒක දුකයි කියලා අවබෝධ කරගන්නේ යම් කිසි කෙනෙක් ඉස්සෙල්ලා දුකක් විඳ නිසා. ඒ නිසා මේ දිව්‍ය පුත්‍රයාටත් ප්‍රශ්නයක් පැන නැගුණා. කලින් ඒ විදිහට මම සැපෙන් වාසය කළා. දැන් ඒ විදිහට දුකක් විඳිනවා කියලා. ඊළඟට අහනවා මේ සිත නිතරම තැතිගත්තේ. දැන් මේ කතා පුවතකුත් තියෙනවා මේට අදාළ. එහෙම. එතකොට මේ දිව්‍ය පුත්‍රයා පළමුව සැප විඳලා ඊළඟට දුක් විඳීම සම්බන්ධයෙන් කොයිතරම් දුකකටපත් වුණාද කියලා කියනවා නම් මේ දුකටපත් වීම හරියට ලොකු ඒ විදිහට මේ ජීවිතේ ලොකු තැතිගැනීමක් හැටියට භයානක ස්වභාවයක් හැටියට තමයි දේව පුත්‍රයාගේ අත්දැකීමටත් එක්ක ඒ විදිහට මේ ප්‍රශ්න මාලාව අහන්නේ සහන්. ඊළඟට මේ සිත නිතර බියෙන් සැලුනේය. එතකොට තැති ගන්නවා ඊළඟට බියසුළු ස්වභාවයටපත් වෙනවා. මා විසින් විචාරණ ලදී මම මේ විදිහට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. අනුපන්නේසු කිච්චේසු අතෝ උපතේසුච සවේ අත්ති අනුත්‍රස්සං තං මේ අක්ඛාති පුච්චිතෝති. මෙත් මේ විදිහට අහන්නේ මේ සිත නිතර බියෙන් සැලුණා. මා විසින් මේ විදිහට අහන බුදුරජාණන් වහන්සේගෙන් ඉඳින් නොතැතිගත් සිතක් ඇත්තේ නම් ඒ වදාරනු මැනවි. කොහොමද මේ තැතිගන්නේ නැති හිතක් හදාගන්නේ කියලා. එහෙම තැතිගත්තේ නැති හිතක් තියෙනවද? එහෙම උදා කරගන්න පුළුවන්ද? හදාගන්න පුළුවන්ද කියලා තමයි ඉස්සෙල්ලම මේ ප්‍රශ්න මාලාවෙන් බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ. එහෙමයි. පින්වත් නායක ස්වාමින් වහන්සේ තිලොවට තිලක වූ තුන් ලෝකාග්‍ර වූ අමාමෑණී බුදු පියාණන් වහන්සේ ඒ සියලුම ගැටලු වලට පිළිතුරු දත්සේක. එනිසා උන්වහන්සේ අපි අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරමින් නිතර වන්දනාමාන කරනවා. එහෙව් අසහාය ශාස්ත්‍රූ නායකයන්න් වහන්සේ නමක් වූ බුදු පියාණන් වහන්සේ මේ සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයාණන්ට මොන වගේ පිළිතුරුද දේශනා කළේ කියන කාරණාවත් අපි කැමතියි ඔබ වහන්සේගෙන් විමසන්නට. අවසාන ඊළඟට සඳහන් වෙනවා මේ භාග්‍යතුන් වහන්සේ මේ ලබා දෙන පිළිතුරු ගාථාව. මේ විදිහට සඳහන් වෙන්නේ නාත්‍රඤ්ඤ බොජ්ජංගා තපසා නාත්‍රඤ්ඤ ඉන්ද්‍රිය සංවරා නාත්‍රඤ්ඤ සබ්බ නිස්සග්ගා සොත්තිං පස්සාමි පානිනන්ති. බොජ්ජංග භාවනාව හැර ඊළඟට තපෝ ගුණය හැර ඉන්ද්‍රිය සංවරය හැර නිවන් හැර සත්වයන්ට සුවයක් නොදකිමි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ බොජ්ජංග භාවනාව. එතකොට
බොජ්ජංග ධර්මයන් තියෙනවනේ 37ක්. ඒ බොජ්ජංග භාවනාව හැර සත්වයාට වෙන සැපයක් නැහැ. ඊළඟට තපෝ ගුණය හැර, ඒ කියන්නේ භාවනාව, ඒ කියන්නේ සමත භාවනාව, විදර්ශනා භාවනාව හැර සත්වයාට සැපයක් උදා කර ගැනීම පිළිබඳව මම බුදු ඇහෙන් වෙනත් විදිහකට දකින්නේ නැහැ. එහෙමයි. බුදු භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට ඉන්ද්‍රිය සංවරය හැර නිවන හැර සත්වයන්ට සුවයක් තියෙනවා කියලා ඒ විදිහට මම මේ බුදු ඇහෙන් දකින්නේ නැහැයි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රතිඥා දක්වනවා. ඉතින් ඒ නිසා අපිට ඒ දේව පුත්‍රයාට මතක් කළේ බොජ්ජංග භාවනාව වඩන්න, තපෝ ගුණය වඩන්න, ඉන්ද්‍රිය සංවරය වඩන්න, නිවන අවබෝධ කරගන්න කියලා කියන එකයි සහන් ඊළඟට භාගතුන් වහන්සේ ලබා දෙන පිළිතුරු බවට පත් උනේ. එහෙමයි. පින්වත් නායක ස්වාමින් වහන්සේ මේ සියලුම රසයන් පරදවන නිවන් රසය ළඟා කරගන්න, නිවන් සුවය ළඟා කරගන්නයි පැය 24 මුළුල්ලේම ධර්ම sannivedana සේවාවේ නිරත අපි බෞද්ධ නාලිකාව හරහා ඔබේ හිත් සුවපත් කරන්නටයි උත්සාහ දරන්නේ. ඉතින් අද සංයුක්ත නිකායේ දේවපුත්ත සංයුක්තයේ අනාථපිණ්ඩික වග්ගයේ සුබ්‍රහ්ම සූත්‍රය ඇසුරෙන් පවත්වන මේ ධර්ම සාකච්ඡාව තුළ තැති ගැනීම පිළිබඳව තමයි වැඩි වශයෙන් කතා කරන්නට අපට තියෙන්නේ. ඔබ දන්නවා අධ්‍යතනයේ වෙසෙන ඔබ අප සියලු දෙනාම මේ කාලවකවානුවේ COVID-19 කියන රෝගී තත්වයට ඊටාම බියටපත් වෙලා බොහෝ දෙනාට ඒ කාරණාව නිසාම ජීවිත අහිමි වෙලා බොහෝ ලෝකයේ රටවල් වල ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත ජනතාවක් මේ රෝගයෙන් පීඩාවට පත් වෙලා ඉන්නවා. ඒ හැම දිනම බියටපත් වෙලා තැති ගැනීමට ලක් වෙලා මේ මිනිස්යන් පමණක් නොවේ මේ ලොබෙහි වෙසෙන සියලුම සත්වයන් තැති ගැනීමට පත් වෙනවා. රෝග, ඒ වගේම ජාති ජරා ව්‍යාධි මරණ ආදී ඒ දුක්ගිනි නිසාම නායක ස්වාමින් වහන්සේ ධර්මයට අනුකූලවම කොහොමද මේ තැති ගැනීම අපි මේ ගිහි සමාජයේ වෙසෙන ජනතාව විදිහට අපේ ජීවිතවලින් තුරන් කරගන්නේ? ඔව්සහන් ඉස්සෙල්ලාම අපි දැනගන්නට ඕනේ මේ හැමෝම ඇත්තටම යම්කිසි විදිහකේ තැති ගැනීමකට පත් වෙලා ඉන්නවද කියලා කියන කාරණේ නේද? එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතය ගත කරනකොට තමන්ගේ අවශ්‍යතාවයන් ඒ ආකාරයෙන්ම සපුරා ගන්න පුළුවන්කම ලැබෙනවා නම් ආහාර පාන ආදී මේ දේවල් අත්‍යවශ්‍ය දේවල් තමන්ගේ ජීවිතයට නිසි ආකාරයෙන් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා නම් ඒ වෙලාවට යම්කිසි සහනයක් තියෙනවා. අපි ගත්තොත් හැමෝටම දැනෙන දෙයක් නේ ආහාර පාන කියලා කියන එක අවශ්‍යතාවය නේද? එතකොට කුසගිනි නිවා ගන්න පුළුවන් නම්, ඊළඟට තිබහ නිවා ගන්න පුළුවන් නම්, ඊළඟට බාහිර වශයෙන් යම්කිසි විදිහකින් මේ සීත උෂ්ණ කියලා කියන දේවල් වලින් ඒ විදිහට පීඩාව විඳිනවා නම් ඒ වගේ මගහැරෙන්න වාතාවරණයක් තියෙනවා නම්, ඒ වගේම යම්කිසි විදිහකින් කටයුතු බහුල කෙනෙකුට ඒ විදිහට කටයුතු වලින් මිදෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ විවේකී කාලයක් ලැබෙනවා නම් නේද? විවේකී කාලයක් ලැබෙනවා නම් සතුට වෙන්න පුළුවන්කම තියෙනවානේ. ඉතින් ඒ නිසා දැන් ඇත්තටම දැන් මේ දිනවල විශේෂයෙන් කොවිඩ් වසංගත තත්ත්වය නිසා යම් ආකාරයෙන් දින කීපයක නිවාඩුවක් ලැබිලා තියෙනවා. බොහෝ අයට නේද? අත්‍යවශ්‍ය රාජකාරියවල යෙදিলা ඉන්න අයට කටයුතු තිබුණත් අනිත් අයට බොහෝ වෙලාවට මේ නිවාඩු කාලයක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවන් වල මේ කාලයේද ශ්‍රමයේද ධනයේද මේ හැම දෙයක්ම ඒ විදිහට වැය කරන්න තියෙන වෙලාවේ විවේකයක් ලැබිලා තියෙනකොට ඒක ලොකු සතුටක් විදිහට දකින්න පුළුවන්. ඉතින් මෙතෙන්දී බුදුරජාණන් දේශනා කරන්නේ සහන් අපි කල්පනා කළාට මේ తాවකාලික සැපයක් තමයි තියෙන්නේ. හැම අවස්ථාවකම తాවකාලික සැපයක් තමයි තියෙන්නේ. දැන් අපි දැන් මේ වෙලාවේ ඉඳලා අද සවස් භාගයේ වෙනකන් ජීවිතය ගත කරනකොට මොන කටයුතු වල යෙදিলা හිටියත් ඒ කියන්නේ මම මේ වැඩ කටයුතු වල යෙදিলা ඉන්නවද? සෑම මොනවා හරි දෙයක යෙදিলা හිටියත් සවස් භාගයේ වෙනකන් අපිට කියන්න බෑ මොන විදිහේ වාතාවරණයක් සිද්ධ වෙයිද කියලා. නේද? ඒතකොට අපේ ජීවිතේ රෝග සම්බන්ධයෙන්ද ඊළඟට බාහිර වශයෙන් මොන විදිහේ උපද්‍රවද නේද? මොන දෙයකින් වුණත් ඊළඟට පුද්ගලයන් වශයෙන් අපිට කොයි වෙලාවෙ බැනවදීද නේද?
මොන විදිහකින්වත් අපිට හිතන්න පුළුවන් කමක් නැහැ සවස් භාගයේ වෙනකන්වත් අපේ ජීවිතය ගැන. ඉතින් ආන්නේ වගේ දවසක් ගත්තොත් දැන් හෙට දවස ගත්තොත් එහෙම අපි තීරණය කළොත් එහෙම මම මෙන්න මේ විදිහේ කටයුතු වල යෙදෙනවා කියලා. ඊළඟට කිසි බාධාවක් නැතුව මට හෙට වැඩ කටයුතු වල නිරත වෙන්න පුළුවන් කියලා හිතුවට ඒ කාල සීමාව තුළ හිතුවට අපිට පුළුවන් කමක් නැහැ ඒ විදිහට අපිට සතුටින් ගත කරන්න පුළුවන්ද කියලා. නේද? ඉතින් අපි සාමාන්‍යයෙන් පැයක කාලයක් ගත කළා වුණා. දැන් මේ අපි ගත කරන පැයක කාලේ ගත කළත් බලන්නට ඕනි ඒ විදිහට මොහොතින් මොහොත වෙනස් වෙන සුළු ස්වභාවයට තමයිපත් වෙන්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා මේ වෙනස් වීමට මුහුණ දෙනකොට බුදුරජාණන්සේ දේශනා කොට වදාළ දුක් ප්‍රමාණයක් තියෙනවනේ. නේද? ඒ දුක් හැම දුකකටමපත් වෙන්න ඉඩකඩ තියෙනවා. දැන් දුක් කට්ටලයක් බුදුරජාණන්සේ දේශනා කරානේ. නේද? අපි ගත්තොත් එහෙම දුක කියලා දේශනා කරනකොට ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා වෙක්වීම, කැමති දේවල් නොලැබීම නේද? ওই දේවල් බුදුරජාණන් දේශනා කළානේ. ඊළඟ තවත් පැත්තකින් ගත්තොත් එහෙම මේ රෝගී තත්ත්වයන්ටපත් වෙන එක නේද? වයසට යන එක. මේ හැම දෙයක්ම මේ ගත වෙන කාලය තුල තමයි කාලපරාසය තුල තමයි අපිට විඳින්න සිද්ධ වෙන්නේ. මරණය දක්වා. ඒ වගේම තමයි සංසාරෙත් එහෙමයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් දේශනා කොට වදාළ මේ තැති ගැනීම කියලා කියන එක සැප බලාපොරොත්තුෙන් ඉන්න. එහෙම නැත්නම් යම්කිසි විදියකින් ප්‍රාර්ථනා ගොන්නක් අපේ හිතේ තියාගෙන ඉන්න තාක් ඒ විදිහට තැති ගැනීම කියලා කියන එක සිද්ධ වෙනවා. තවත් පැත්තකින් ගත්තොත් එහෙම මේ අපි සැපේ කියලා සැප විඳිනවායි කියලා කියන අය ගත්තාම අපි හිතමු දැන් ඇත්තටම දැන් වර්තමානයේ අපි ගත්තොත් එහෙම රටේ රාජ්‍ය නායකයින් කියලා හිතන්නකෝ නේද? රටේ රාජ්‍ය නායකයින් ගත්තොත් එහෙම හැම දිනාගේම කැමැත්ත දිනාගෙන රටේ ජනතාවගේ කැමැත්ත දිනාගෙන තමයි ඒ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. එහෙමයි. ඉතින් එතකොට කවුරුත් කැමති නෑනේ ඒ කැමැත්තෙන් නම් ඒ තත්ත්වයටපත් කළේ අකමැති පුද්ගලයෝ ඉඳී කියලා හිතන්නේ නෑනේ. නේද? නමුත් අකමැති පුද්ගලයෝ ඒ විදිහට නැහැයි කියලා හිතුවට ඒ රටේ නායකයෙක් ආරක්ෂා වීම ගැන කල්පනා කරන්න. නේද? ආරක්ෂක සංවිධානද ඊට පස්සේ ඒ තුමාගේ ආරක්ෂාව ඒ විදිහට තර කරගෙන ඉන්නේ. එහෙමයි. කොයිලාවෙත් ආරක්ෂාව තර කරගෙන ඉන්නේ. ඉතින් අපි හිතන්නේ කල්පනා කරන්නේ මේ විදිහට යම් කිසි කෙනෙකුට ඒ යකේ තත්වයටපත් වෙනකොට බොහෝ දෙනෙකුගේ කැමැත්ත මත ඒ විදිහට ඒ තත්වයටපත් වෙලා අකමැති සුළු පිරිසක් නිසා විශාල භයකටපත් වෙනවා. තැති ගැනීම. විශාල තැති ගැනීමකටපත් වෙනවා. එහෙමයි. එතකොට එහෙමනම් අපි මෙතෙන්දි පැහැදිලි වෙනවා සැපය කියලා කියන එක ඒ විදිහට ප්‍රමාණයක් වශයෙන් ලොකුවට කල්පනා කළාට බොහොම පුංචි ඒ විදිහට දුකක් නිසා විශාල තැති ගැනීමකටපත් වෙන්න පුළුවන්. ඒ නිසා දැන් අර ඇත්තට මේ தત્ත්වය වගේ දැන් අපිට මේ උදා වෙලා තියෙන தત્ත්වය වගේ සහන් මතක් කළානේ මේ තැති ගැනීම කියලා කියන එක වසංග தત્ත්වයක් එක්ක නිසා ඇති වෙලා තියෙනවා කියලා. අන්න ඒ වගේ. ඉතින් ඒ නිසා අපි දන්නවා බොහොම පුංචි ඇහැටවත් පේන්නේ නැති ඒ විදිහට වෛරස් තත්ත්වයකට තමයි මේ බය වෙලා ඉන්නේ. නේද? බය වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේ තවදුරටත් අපි දන්නවා එංගලන්ත වගේ රටවල් වල මේ වසංගත තත්ත්වයට අමතරව තවත් වසංගත තත්ත්වයන් පැතිරලා පවතිනවා කියලා කියන එක. ඉතින් මේ විදිහට බලනකොට මේ එක බයක් නැති වෙනකොට තවත් බයක් ඇති වෙනවා. නේද? එතකොට මේ රෝගී තත්ත්වෙන් මිදෙනකොට තවත් රෝගී තත්ත්වයක් ඉස්මතු වෙලා එනවා. ආන්නේ වගේ තැති ගැනීම කියලා කියන එක අපේ පැයකින් එයිද පැය දෙකකින් එයිද නේද? වරුවකින් එයිද දවසකින් එයිද? ඒ විදිහට කියලා හිතන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් දේශනා කළේ තැති ගැනීම කියලා කියන එක මොහොතින් මොහොත බලන්න කියලා. ඉතින් මොහොතින් මොහොත බලන එක තමයි ධර්මානුකූලව බුදුරජාණන් දේශනා කොට වදාළේ මොහොතින් මොහොත බලන්නට කියලා මේ හිතේ ස්වභාවය පිළිබඳව. හිතේ ස්වභාවය බලන ආකාරය පිළිබඳව තමයි බැලුවාම තමයි
තැති ගැනීම දුරු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ කියන කාරණයක් බුදුරජාණන්සේ මේ තුලින් දේශනා කළා සහන්. එහෙමයි. පින්වත් නායක ස්වාමීන් වහන්සේ බුද්ධ දේශනාවට අනුව කොටින්ම කිව්වොතින් ඇතිවීම දුකක්, පැවතීම දුකක්, නැතිවීමත් දුකක්. මේ සියල්ලම දුක් ගොඩක්. ඉතින් මේ සසර දුකින් මුදවා ගන්නට බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ සුවිශුද්ධ නිර්මල ශ්‍රී සද්ධර්මයෙන්ම සුවපත් වෙන්නට ඔබට ආරාධනා කරමින් අද මේ සුබ්‍රහ්ම සූත්‍රය විශේෂයෙන්ම ඒ දේවපුත්‍රයා නායක ස්වාමීන් වහන්සේ තමන්ට ලැබුණු අත්දැකීමක් අරමුණු කරගෙන තමයි බුදු පියාණන් වහන්සේගෙන් මේ වගේ ප්‍රශ්න විචාරන්නේ. ඉතින් ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති ඒ අත්දැකීමට අදාළ කතා පුවත මොන වගේද දේශනාව තුළ සඳහන් වෙන්නේ? ඕසහන මේ විදිහට ඒ කතා පුවත සඳහන් වෙන්නේ ඇත්තටම අටුවා දේශනාව තුළ. එහෙම. අටුවා සඳහන් වන මේ ආකාරයට සුබ්‍රහ්මා ඒ දේව පුත්‍රයා අප්සරාවන් දහසකින් පිරිවරන ලද්දේ. ඒතර අප්සරා දිව්‍ය අප්සරාවන් දහසක් පිරිවරාගෙන කොහෙද ඉන්නේ? නදුනු වේනේ ක්‍රීඩා පිනිස ගොස්. ඒතර නන්දන වේනේ තමයි ක්‍රීඩා පිනිස මේ විදියට ගිහිල්ලා ඉන්නේ. පරසතු වෘක්ෂ මූලයේ පනවන ලද අසුනේ හිඳගත්තා. පරසතු මල් ගහ මුල ආසනයක් පනවලා තිනවා. ඒ ආසනේ තමයි දැන් වාඩිලා ඉන්නේ. ඒ වාඩිලා ඉන්නකොට 500ක් දෙව්දු පිරිවරාගෙන ඒ විදිහට අප්සරාවන් පිරිවරාගෙන වාසය කරනවා. ඊළඟට 500ක් රුකකට නැගී සිටියව. දැන් එතකොට 500ක් පහළ ඉන්නවා. 500 දෙනෙක් ඒ ගහට නැගගෙන ඉන්නවා. ගහකට නැගගෙන ඉන්නවා. ඊළඟට දේවතාවගේ සිත් කැමැති පරිදි දේවතාවට කැමැති විදිහට යොදුන් 100ක් වුවද. එතකොට යොදුනක් කියලා කියන්නේ සතපොම් 16ක් නේ. සාමාන්‍ය සතපොම් 1600ක් විතර උස නේද? 1600ක් විතර උසට වෘක්ෂයේ නැමී අතට එන්නේ නම් කුමන කරුණක් නිසා ඔහුට ගසුරු නැග්ගෝද කීඩාවේ යෙදුණු නිසාය. එතකොට අර ගහ ඔහුට පුළුවන්කම ලැබෙනවා ඒ ගහ ඒ විදිහට නවා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ගහ නවා ගන්න පුළුවන්කම තිබියදීත් ඇයි මං ගහට නැගගන්නේ? ඇයි මං ගහට නැගගන්නේ කියලා හිතලා ඒ විදිහට හිතලා තමයි දැන් මේ ක්‍රීඩාව වේදෙන්නේ. ක්‍රීඩාව වේදෙන්නේ. දැන් ඉතින් මේ දේව පුත්‍රයා ගහට නැගගෙන මధుර ස්වරයෙන් ගය ගයා මල් පහතට හෙලත්. එතකොට මල් අර කඩලා මල් ටික බිමට දානවා. ඒ වාගෙන අන්‍යයෝ ඒකතෝ චන්ටිකමාලා එක පැත්තකට නැටි සිටිනසේ ගෙතු මල් මාලා ආදී වශයෙන් ගොතත්. දැන් සමහර අය ඒ විදිහට මේ හිටියනේ 500ක් දෙනා. ඒ 500ක් දෙනාගෙන් එක එක්කෙනා එක එක විදිහට අර මල් වලින් එක එක දේවල් හදනවා. ඉතින් මල් මාලාවල් හදනවා. සමහර අය මල් බිමට දානවා, සමහර අය මල් මාලාවල් හදනවා. මේ විදිහට දැන් ගහක් එක්ක සතුටු වෙන්නේ. අර සතු මල් ගහත් එක්ක සතුටු වෙන්නේ. ඉක්බිති ගසර නැග්ගාහු උපච්ඡේදක කර්ම වශයෙන් එක්වනම කාලක්‍රියා කොට අවීචෙහි උපන්නා වූ මහා දුක් අනුභව කරති. දැන් මේ දිව්‍ය පුත්‍රයාට මොකද වුනේ? එක සැරේම මරණයටපත් වුණා. අර සතුටු වෙමින් ඉන්න වෙලාවේ. දිව්‍ය අප්සරාවන් එක්ක ඊළඟට විවිධ ක්‍රීඩා දක්වමින් නන්දන උයනේ අර විදිහට සතුටු වෙලා ඉන්න වෙලාවේ මේ සතුටු වෙන වෙලාවේ මරණයටපත් වුණා. ක්ෂණයකින් මරණයටපත් වුණා. මරණයටපත් වෙලා අවීචියෙහි තමයි ඉපදුනේ. එතකොට මේ විදිහට දිව්‍ය පුත්‍රයා මේ විදිහට දිවි ලෝකේ වාසය කරන ගමන් එක සැරේටම ආය අපායට වැටුණා. අපායට පැටීම පිළිබඳව මේ විදිහට සඳහන් වෙනවා. ඉක්බිති කාලයේ ගතවත්ම දේව පුත්‍රයා මේ අයගේ ශබ්දයකුත් නැසේ. දැන් ඉස්සෙල්ලා මේ දිව්‍ය අප්සරාවන්ගේ ගී ගායනා කරන ශබ්දය නේද? ඒ සතුටු ස්වාමීත්වයේ කතා කරන විදිහ ඒවා දැන් මොකොත් ඇහෙන්නේ නැහැ දැන් මෙයාට. ඊළඟට මල් වැටෙන්නේද නැත.
මල් වැටෙන්නෙත් නැහැ. කොහි ගියාහුදැයි ආවර්ජනය කරන්නේ නිරෙහි උපත් බව දැන. ඒතකොට දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ නිරයට කියලා දැනගත්තා. එහෙමයි. නිරයට කියලා දැනගත්තා. ඊළඟට ප්‍රිය වස්තුක ශෝකයෙන් ඉද්දෙන්න ඒ විදිහට මේ විදිහට ඉන්නකොට දැන් මේ විදිහට මේ ප්‍රිය වස්තුක ශෝකයෙන් තමයි දැන් වාසය කරන්නේ. ප්‍රිය වස්තුක ශෝකයෙන්. ඒ කියන්නේ ප්‍රියයන්ගෙන් වෙන්වීමෙන් තමයි මේ දුක ඇති වෙලා තියෙන්නේ එතකොට. ඊළඟට ඔහු යථා කර්ම වශයෙන් ගියහ. මෙයාට කල්පනා වුණා මේ පූර්වාත්භාවයන් වල සිද්ධ කරගත්ත මහා කර්මයක් නිසා තමයි මම මේ විදිහට දුකටපත් උනේ කියලා එයාට කල්පනා වුණා. ඊළඟට මගේ ආයු සංස්කාරය කොපමණ කලකින්ද සත්වෙනි දවසේහි මාද අවශේෂ 500ක් දෙනා සමග කාලක්‍රියා කොට එහිම ඉපදී යුතු වන්නේ යයි දැක අධිකතර ශෝකයෙන් පෙළුණේය. දැන් මෙයා කල්පනා කළා ඊළඟට මම නැවත කොයි වෙලාවෙ මම නැවත අර සැපේ මූදා කරගන්නවද? නිරේ ඉඳලා නැවත දිව්‍ය ලෝකයට නැගගන්නේ කොහොමද කියලා කල්පනා කරමින් ඉන්න වෙලාවේ මේ ශෝකය නිවීමට සදෙව්ලොව තථාගතයන් වහන්සේ හැර වෙනත් සමන්ත වූවේක් නම් නැතයි සිතා සාසුන් වහන්සේ සමීපයට ගොස් නිච්ඡං උත්‍රස්තං යන ගාථාව පැවසේ. මේ විදිහට ගාථාවෙන් මතක් කළා. බුදුරජාණන්සේට ගාථාවෙන් මතක් කළා. මේ විදිහට තමයි සහන් කතා පුවත සඳහන් වෙන්නේ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ ඒ කතා පුවතට අනුකූලව අපිත් මේ අද කාලේ හිතනවා අපේ අම්මට තාත්තට මොනවා හරි දෙයක් සිද්ධ වුණොතින් අපිට කවුද මේ දේවල් කරලා දෙන්නේ? අපි සාමාන්‍යයෙන් අධ්‍යාපනය ලබන අවධියේදී නම් තාත්තට යමක් සිද්ධ වුණොතින් අපි කල්පනා කරනවා කොහොමද අපේ පවුලේ වැඩ කටයුතු ඉදිරියට පවත්වාගෙන යන්නේ. ඒ වගේම අපේ ඥාතීන්ට යම් දෙයක් සිද්ධ වුණොතින් ඔවුන්ගෙන් යැපෙනවා නම් අය අපි කල්පනා කරනවා ඒ විදිහට කොයි විදිහටද අපි මේ කාලය තුල ජීවත් වෙන්නේ. ඒ වගේම දරුවන්ට යමක් වුණොතින් දෙමව්පියන් හිතනවා කොයි විදිහටද අපේ අනාගතය සැකසෙන්නේ. අපිව කවුද බලාගන්න ඉන්නේ. මේ වගේ හිතනකොට මරණය කාටත් පොදු දෙයක්. ක්ෂණයකින් මේ තියෙන දේ වෙනස් වෙන්නට පුළුවන්. ඒ පිළිබඳව තමයි මේ අටුවා දේශනාව තුල සඳහන් වෙන්නේ. ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ කාල වේලාවත් අපට ඊටාම ඉක්මනින් ගෙවි යන නිසාත් කෙටි කාලයක් තියෙන නිසාත් ගැඹුරු අවබෝධයක් මෙතුලින් අද කාලේ ජීවත් වන අපට මේ සූත්‍ර දේශනාවට අනුකූලව කොයි විදිහටද ඔබ වහන්සේ පැහැදිලි කර දෙන්නේ? අවසාන දැන් මෙතෙන්දී භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ පිළිතුරු ගාතාවක්. එහෙමයි. ඒ පිළිතුරු ගාතාවේ සඳහන් වෙන විදිහට පෙළ ගාතාවේ සඳහන් වෙන විදිහට අටුවාවේ සඳහන් වෙනවා මෙහි විස්තර දේශනාව. අපි බලමු මේ විදිහට. මෙතෙන් සඳහන් වෙනවා නිච්ඡං. ඒතකොට නිතරම නිතර නිච්ඡං කියලා වචනයක් කියදුනානේ පළවෙනි ගාතාවේ. එතෙන් සඳහන් වෙන්නේ මේ ශෝකේ උපන් කාලෙහි පටන් යයි දත යුතුය. එතකොට මේ නිතර කියලා කියන වචනෙන් තේරෙන්නේ ශෝකේ උපදිච්ච වෙලාව. ශෝකේ උපදිච්ච වෙලාවේ ඉඳලා ගත වෙන කාලය. එතන සඳහන් වෙනවා මෙතෙන් සඳහන් වෙනවා නිරයෙහි උපන් 500ක් අප්සරාවන්ගේ යම් දුකක් වෙනවද? දැන් මේ අර සියලුම දෙනා දැන් මේ දිව්‍ය පුත්‍රයා විතරක් නෙවෙයි සියලුම දෙනා මරණයටපත් වෙලා තමයි දැන් මේ නිරේ ඉපදුනේ කියලා සඳහන් වෙන්නේ. ඒතර මේ සඳහන් වෙන්නේ මේ ඊළඟට මේ බොජ්ජංග ධර්මයේ පිළිබඳව සඳහන් ඉස්ලාම මෙතෙන් සඳහන් වෙන්නේ බොජ්ජංග ධර්මයන් ගැනනේ. එහෙමයි. ගාථාවේ සඳහන් වෙන්නේ බොජ්ජංග භාවනාව හැර කියලානේ සඳහන් වෙන්නේ. ඊළඟට තමයි තපෝ ගුණය සඳහන් වෙන්නේ භාවනාව ගැන කියන්නේ. ඊළඟට තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. ද අටුවාව සඳහන් වෙනවා සහන් මේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන එක මුලට එන්න ඕන කියලා. ඉන්ද්‍රිය සංවරය කියලා කියන එක මුලට එන්න ඕන කියලා. එතකොට සාමාන්‍ය සතර සංවර සීලේ සඳහන් වෙනවානේ. ඒ සතර සංවර සීලේ සඳහන් වෙනකොට ඉන්ද්‍රිය සංවර සීලේ මුලින් එනවා. ඒකට හේතුව තමයි සීලේනේ මුලින් එන්නේ. එහෙමයි. එතකොට ඉස්සෙල්ලම සීල සමාදන් වෙලා ඊළඟට තපෝ ගුණය කියලා කියන එක භාවනාව මැදට ඇවිල්ලා දෙවනුවට. ඔව් දෙවනුවට ඇවිල්ලා බොජ්ජංග කියන එකේ භාවනාව. එතකොට සීල සමාධි ප්‍රඥා කියලා කියන
ඒ විදිහට ත්‍රිශික්ෂා තමයි මේ ආරෂ්ඨාංග මාර්ගය තමයි මේ විදිහට දේශනා කරන්නේ. අටුවාවේ මේ පිළිවෙලටයි සඳහන් වෙන්නේ. පිළිවෙල සඳහන් වෙන්නේ. එතකොට මේ පිළිවෙල සකස් කරන්න අටුවාවේ. මෙතෙන්දිත් එතකොට අපිට පැහැදිලි ඉන්ද්‍රිය සංවරයේ සීලෙන් පටන් ගන්න. එතකොට සීලය කියලා කියන්නේ කය වචනේ සංවර භාවයට පත් කරගන්න එකනේ. එහෙමයි. නේද? තුන්දොරක් තියෙනවා. ඒ තුන්දොරෙන් සිත කය වචනය කියලා කියන තුන්දොරින් කයයි වචනය සංවර කර ගැනීම ඉස්සෙල්ලාම සිද්ධ කරගත යුතුයි. ඊළඟට යම් කිසි සීලයක පිහිටාගෙන මම මුලින්ම මතක් කළා විශේෂයෙන්ම අපි පෙර සාකච්ඡාවලදී අපි නිතරන්තරයෙන් කියන දෙයක් තමයි මේ සීලය කියලා කියනකොට සී සමාදන් වෙලා සීලය ආරක්ෂා කරගන්න උත්සාහ කරන්නේ. එතකොට සීලය ආරක්ෂා කරගන්න සීලයට අවධානයක් යොමු කරාට සමාධියක් උපදව ගන්න මහන්සි ගන්නෑ නේද? දැන් පන්සිල් සමාදන් වුණාම දවස පුරාම පංචශීලය ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා කල්පනා කරාට සමාධි භාවනාවක් වඩන්න ඕන කියලා හිතන්නේ. ඒ නිසාම සීලය ස්ථිර වෙන්නේ. ඒ නිසා තමයි සීලේ ඛණ්ඩණය වෙන්නේ. සීලේ මේ කැඩෙන්නේ. සීල් කැඩෙන්නේ සමාධිය නැති හින්දා. ඊළඟට සමාධිය වඩ아가න ඉන්න කෙනෙකුට සමාධිය නැති වෙන්නේ ප්‍රඥාව නැති නිසා. එතකොට විශේෂයෙන් විදර්ශනා ඥාන උපදවා ගන්න නැති නිසා තමයි සමාධිය විදෙන්නේ. ඉතින් ඒකට පළවෙනි කාරණය තමයි එහෙනම් සීල සමාදන් වුණාට පස්සේ ඒ සීලය උපනිශ්‍රේ කරගෙන හේතු කරගෙන කොහොම හරි සමාධිය උපදවා ගන්න අවශ්‍ය වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම පංචශීල සමාදන් වෙලා. පංචශීල සමාදන් වෙලා ඉන්න කෙනෙකුට කොහොමද මේ පංචශීල ආරක්ෂා කරගෙන ඉන්න ගමන් සමාධිය ගොඩනගා ගන්න. ඒතර අපි දවසක් ගත කළාම ඒ දවස තුල සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මට වාඩි වෙලා භාවනා කරන්න වෙලාවක් නැහෙනි කියලා. නේද? එහෙමනේ සාමාන්‍යයෙන් කල්පනා වෙන්නේ. අපිට භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා කියනෝනේ ගොඩක් අය. නේද? එතකොට අපි ගත කරන ජීවිතේම හරියට භාවනාවක් කරගන්න ඕනේ. භාවනාව කියලා කියන්නේ දුර්ජනස් දේශනා කොට වදාලේ කුසල ධර්මයන් වඩන මගනේ. කුසල ධර්මයන් වඩන මග තමයි භාවනාව කියලා කියන්නේ. භාවේති කුසල ධම්මේ වඩේති ඒතායති භාවනාව. එතකොට භාවනාව කියලා කියන්නේ කුසල ධර්මයන් වඩන මග. එහෙමයි. කුසල ධර්මයන් වැඩෙන්නේ කොතනද? එතන භාවනාව තියෙනවා. එතකොට අකුසල ධර්මයන් වැඩෙන්නේ කොතනද? එතකොට භාවනාව නැහැ. එහෙමයි. නේද? එතකොට අකුසල් වැඩෙන්නේ එතන භාවනාව නැහැ. ඒ නිසා බුදුරජාණන් දේශනා කළා නිරන්තරයෙන්ම සිහියෙන් යුක්තව ගත කරන්න. දැන් මෙතෙන්දි සඳහන් වුණානේ අර විශේෂයෙන්ම නූපන් දුක් නිමිති කොටගෙන යලිත් ඉපදුණු දුක් නිමිති කොටගෙනයි මේ විදිහට දුක හටගන්නේ කියලා. එහෙමයි. එතකොට සැපයක් තියෙන තැනත් ඉස්සෙල්ලාම සැප විඳින තැනත් සැප විඳින අවස්ථාවේදීත් සිහියෙන් ඉන්න ඕනේ. දැන් මම මේ විඳින්නේ සැපයක් කියලා. නේද? යම් කිසි විදිහකින් මේ දිව්‍ය පුත්‍රයාත් යම් විදිහකින් සිහියෙන් ටිකක් හරි හිටපෙන්න තමයි මේ දුකයි කියලා අපොත් තේරුම් ගත්තේ. එහෙම. නේද? ඒ කියන්නේ සැප විඳිනවා කියලා යම් කිසි විදිහකින් බොහොම සුළු විදිහට සුළු පමණකින් හරි ටිකක් හරි හිතම නිසා තමයි දුකයි කියලා මේ විදිහටවත් හිතුනේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න ආවෙත් ඒකනේ. භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්නට ආවෙත් අහලා තියෙන විදිහට දිව්‍ය පුත්‍රයා අහලා තියෙන විදිහට බුදුරජාණන් වහන්සේ දුකින් මිදලා ඊළඟට ඒ දුකින් මිදෙන මාර්ගය දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ කියලා ඒ විදිහට දැනගෙන තමයි ආරංචියට තමයි දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවේ. ඉතින් ඒකට හේතුව මේ සසර පුරුද්දත් එක්කනේ නේද? පූර්වාත් භාවයන් වල සීල් සමාදන් වෙච්ච නිසා භාවනා කරමු නිසා තමයි මේ විදිහට සිතක් පහළ වුණේ භාග්‍යවතුන් වහන්සේ පාව මුණ ගැහෙන්න. එහෙමයි. භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන එකත් ලේසි පහසු නැහැ නිසා නේද? අපි අපේ ජීවිතේ මේ මනුෂ්‍ය ජීවිතය ලබා ගත්ත වෙලාවේ හැමෝටම භාග්‍යවතුන් වහන්සේ ආශ්‍රය කරන්න ලැබුණේ නැහෙනේ. පුදුම පිනක් තියෙන්න ඕනේ නේද? පුදුම පිනක් තියෙන්න ඕනේ. ඒක ඇත්තරම මේ පුණ්‍ය ශක්තිය උච්චතම අවස්ථාවක් බවට පත් වෙන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේ අපිට මුණ ගැහෙන එක. නේද? තුන්වන් සරණ යනවා කියලා කියන එක. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලම සිද්ධ කරන්න ඕනේ සීලයක් සමාදන් වෙලා ඒ සීල ආරක්ෂා කරගන්නවා කියලා කියන්නේම. දැන් අපි සීල් රකින්නවා කියලා කියන්නේ සහ. එහෙමයි.
නේද? අපි සීල් සමාදන් වෙලා සීල් රකින්නවා කියලා කියනවා. පෙහෙවස් සමාදන් වෙලා ඒ සීලය ආරක්ෂා කරගන්නවා කියලා කියනවා. ආරක්ෂා කරනවා කියලා කියන තැනට මොකද්ද යොදා ගන්න ඕනේ? සමාධිය ප්‍රඥාව යොදා ගන්න ඕනේ. එහෙම නැත්නම් ආරක්ෂාව නැති වෙනවා. එහෙමයි. ඉතින් මෙතන සඳහන් වෙන්නේ සහන් ඉන්ද්‍රිය සංවර සීලය උදා කරගත්තට පස්සේ තපෝ ගුණය වඩන්න ඕනේ. බුදුරජාණන් දේශනා කළා තපෝ ගුණයෙන් තොර නිවනක් නැහැ කියලා. ඒ කියන්නේ ප්‍රඥාවෙන් තොර නිවනක් නැහැ කියලා. භාවනාවෙන් තොර නිවනක් නැහැ කියලා බුදුරජාණන් දේශනා කොට වදාළේ. ඒ නිසා ඒ තපෝ ගුණය සමත භාවනාවට අයිති කර්මස්ථානයක් වඩන ගමන් ඒ විදිහට අපි බොජ්ජංග ධර්මයන් වඩන්නත් ඕනේ. ඒතර බොජ්ජංග ධර්ම වඩනවා කියලා කියන තැන තියෙනවා මේ විදර්ශනා සමාධියක්. දැන් අපිට සමත භාවනාවෙන් ඉදිරියට සමාධියක් උපදව ගන්නට අපහසුතාවයක් තියෙනවා නම් ඒක විදර්ශනාවට හරව ගන්නට ඕනේ. අපි ගත්තොත් එහෙම අපි ගත කරනකොට ජීවිතය ගත කරනකොට ඒ එදිනෙදා ඒ මොහොතට දැන් අපි පරිහරණය කරන දේවල් ගත්තාම අපි ගත්තොත් එහෙම ඒ තුල සඳහන් වෙන්නේ ඒ තුල අන්තර්ගත වෙන්නේ මොනවද කියලා අපි ධර්මානුකූලව බලනවනේ නේද? අපි ජලය මුල් කරගෙන යම් කිසි ක්‍රියාවන් වල යෙදෙනවා වෙන්න පුළුවන්. ඊළඟට මේ පොළොව මුල් කරගෙන මොනවා හරි දේවල් වැඩ කටයුතු වල යෙදෙනවා වෙන්න පුළුවන්. ඊළඟට අපි සාමාන්‍යයෙන් මේ වායු ගෝලය මුල් කරගෙන තමයි වාතයෙන් තමයි මේ ප්‍රයෝජන ලබා ගන්න එදිනෙදා ජීවිතේ නේද? ඊළඟට ඒ විදිහට මේ ආකාරයට අර බුදුරජාණන් දේශනා කොට වදාළ අපි තියෙන සියලුම භෞතික දේවල් හැදිලා තියෙන්නේ මේ විශේෂයෙන්ම අපි සඳහන් වෙන්නේ විශේෂයෙන් මේ විදිහට සඳහන් වෙනවානේ මේ භාවනාව කියලා කිව්වහම අපි සිහියෙන් යුක්තව ගත කරනකොට මේ රූප හැදිලා තියෙන්නේ මොන වගේද නේද? ඒ විදිහට පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන ඒ විදිහට සතර ඒ විදිහට මූල ධර්ම වලින් හැදිලා තියෙන්නේ නේද? ඒ මූල ධර්ම පිළිබඳවට අපිට අවධානය යොමු කරන්න පුළුවන් නේද? ඒ අවධානය යොමු කරනකොට පඨවි ගතිය දේවල් අපි පරිහරණය කරනකොට මේ තද ගතියක් තියෙන්නේ නේද? අපි යන කොටත් උනත් එහෙමයි. කටයුතු වල යෙදෙනකොට උනත් එහෙමයි. දැන් අපි අත්‍තරම මේ වාඩි වෙලා දැන් අපි කරන්නේ දැන් කතා බහ කරන එකනේ නේද? දැන් කතා බහ කරනකොට ධර්මයේ කතා කරනකොට කුමක් කතා කරනකොට උනත් මේ කතාව මුල් කරගෙන ඒ විදිහට අපේ වචී සංකාර ගොඩ නැගෙනවා. අපි අරමුණක් ගන්නවා. ඒ අරමුණ මෙහෙවනවා. ඒකනේ වචී සංකාර කියලා කියන්නේ. විතක්ක ਵਿਚාර කියලා කියන එක තමයි වචී සංකාර කියලා කියන්නේ. ඒකට අරමුණක් ගන්නම අරමුණේ සිත මෙහෙවනවා. එතකොට මේ මෙහෙවනකොට විශේෂයෙන්ම වාතය මුල් කරගෙන අපි මේ කතා කරන්නේ නේද? කතා කරන්නේ. එතකොට ඒ විදිහට මේ මූල ධර්ම හතර ප්‍රධාන වශයෙන්ම හැම තැනකම තියෙනවා. එතකොට දැන් ශ්‍රවණය කරන ශ්‍රාවක පින්නතුන් ගත්තාම ශ්‍රාවක පින්නතුන්ටත් ඒ විදිහට මේ දේවල් ශ්‍රවණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ වාතයත් එක්ක මේ ඒ විදිහට චිත්ත තරංග නේද? ගමන් කරන නිසා. වචී තරංග, ශබ්ද තරංග ගමන් කරන නිසා. ඉතින් මේ විදිහට ගත්තාම මේ සෑම අවස්ථාවකදීම සිහියෙන් නුවණින් ගත කරනවා නම් එතන තියෙන භාවනාව. එතකොට බොජ්ජංග ධර්මයන් වඩා වර්ධනය කරගන්න පුළුවන්. බොජ්ජංග ධර්මයන් කියලා කියනකොට බුදුරජාණන් දේශනා කොට වදාළ සත්‍තිස් බෝධිපාශක ධර්ම පිළිබඳ අවධානය යොමු කරන්නට ඕනේ. අපි ගත්තාම සතර ඒ විදිහට ඉස්සෙල්ලාම සතර සතිපට්ඨානය සඳහන් වෙනව නේද? සතර සතිපට්ඨානය, සතර ඉර්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, පංච බල, පංච ඉන්ද්‍රිය, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන බොජ්ජංග ධර්මයන් වඩනවා නම් තැති ගැනීම නැති කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ මොහොතේ තැති ගැනීම නැති කරගන්න නම් අනිවාර්යයෙන්ම බොජ්ජංග ධර්ම වැඩිම සිද්ධ කළ යුතුයි කියලා කියන එක තමයි සහන් මේ සුභක්ම සූත්‍ර දේශනාවෙන් අපිට පැහැදිලි වෙන්නේ. ඊටාම වටිනා කියන ධර්මකාරණාවන් රැසක් එක ගොන්නට පුරා පැයකට කැටිකොට අපේ නායක ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කර දුන්නා. අපි මොන ස්ථාවරයක හිටියත් මොන වගේ ධන බලය එහෙම නැත්නම් නිල බලය කොයි දේ තිබුණත් මේ සියල්ල වෙනස් වෙන සුළුයි, විනාශයට පත් වෙන සුළුයි.
එනිසා තමයි අපි නිතරම තැති ගැනීමෙන් කටයුතු කරන්නේ. එය කොයි විදිහටද නැති කරගන්නේ කියන කාරණාව තමයි සංයුක්ත නිකායේ දේවපුත්ත සංයුක්තයේ අනාථපිණ්ඩික වග්ගයේ සුබ්‍රහ්ම සූත්‍රයේහි සඳහන් වුණේ. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ධර්මානුකූලව එය පැහැදිලි කර දෙනවා කොයි විදිහටද මේ තැති ගැනීම දුරු කරගන්නේ කියන කාරණාව. එහිදී ඉන්ද්‍රිය සංවරය ඇති කළගෙන තපෝ ගුණය වැඩි වර්ධනය කරගෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ප්‍රගුණ කරන්නට තමයි බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ. ඒ අනුව බර්ණ කල ත්‍රිශික්ෂා මාර්ගය වඩන්නට අපේ නායක ස්වාමින් වහන්සේ අද යෝජනා කරනවා ඔබ අප සියලු දෙනාටම සීල සමාධි ප්‍රඥා ආදී ත්‍රිශික්ෂා මාර්ගයේහි ප්‍රතිපත්ති ගරුකව කටයුතු කරන්නට බෞද්ධයන් විදිහට ඔබට ආරාධනා කරමින් අද වැඩසටහන නිමාවට පත් කරන්නට අපට අවසරයි. සදහවතුනි, මා ආරම්භයේදී සඳහන් කළා මේ මහා ධර්ම ශාසනික සේවාවක් සිද්ධ කරන බෞද්ධ මාධ්‍යජාලය එදා පරම පූජනීය බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම නාහිමි සමිඳුන් මහා සමාජීය මෙහෙවරයන් සිද්ධ කරන්නටද අමතක කළේ නැහැ. උන්වහන්සේගේ ඒ පැවරුම දෝතින් දරාගත් වර්තමාන ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍යජාලයේහි සභාපති දුරන්දර පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඒ සද් ක්‍රියාදාමයන් ඒ ආකාරයෙන්ම අඛණ්ඩව නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කරන්නට මා పూర్වයේදී සඳහන් කළා වගේ දිවාරය නොබලා වෙහෙසෙනවා. මේ දිනවල ඔබ දන්නවා ඓතිහාසික ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා විරාජමානව වැඩ සිටින රුවන්වැලි මහා සෑ රදුන් වඳින්න පුදන්න එන ඒ අත්පා අවසඟ ආබාධිත පුද්ගලයන්ට කිසිදු කරදරයකින් තොරව ඒ පුණ්‍ය භූමි වන්දනා කරන්නට අවශ්‍ය කරන රෝදපුටු පරිත්‍යාගයන් සිද්ධ කරනවා. මේ දින ගණනාව මුළුල්ලෙහිම බොහෝ දෙනා ඒ වෙනුවෙන් දායකත්වය ලබා දුන්නා. අපි එහි පළමු පියවර විදිහට පසුගිය නොවැම්බර් මාසේ 18 වනදා ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ ජන්මදිනයේදී තිබුණු දවසේ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ සුරතින් ඒ කටයුතු මෙහෙයවන සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් ආනන්ද පීරිස් මහත්මයාද සම්බන්ධ කරගෙන පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේ ඒ පරිත්‍යාගයන් මුල් අදියරේ පරිත්‍යාගයන් සිද්ධ කළා. එහි දෙවන අදියර මේ දිනවල ක්‍රියාත්මකයි. ඒ වගේම එම පුණ්‍ය භූමි සුද්ධ පවිත්‍ර කළා පිරිසිදුව තියාගන්න එක ඔබ අප සියලු දෙනාගේම යුතුයකම වගකීම. ඒ වෙනුවෙන් අවශ්‍ය කරන තනකොළ කපන යන්ත්‍ර පවා පරිත්‍යාග කරන්නට බොහෝ සුදීමතුන් ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට පැමිණ දායකත්වයන් ලබා දෙනවා. ඒ වගේම මූල්‍යමය පරිත්‍යාගයන් ඒ වෙනුවෙන් ලබා දෙනවා. අදත් ඒ වෙනුවෙන් සැපමිනි පිරිසට ඒ පරිත්‍යාගයන් සිද්ධ කරන්නට අවකාශය සලසා දෙන්නටයි මේ සූදානම් වෙන්නේ. පළමුවෙන්ම විශේෂ පූජාවක් සිද්ධ කරනවා තමන්ගේ 77 වන විවාහ සංවත්සරය නිමිති කරගෙන අංක 24 වැලිකඩ වත්ත රාජගිරියේ පදිංචිව සිට පරලෝ සැපත් දෙමාපියන් වන සාම විනිසුරු ಭಾರತಿ ශ්‍රී කෝට්ටේගොඩ සහ කුසුමා කෝට්ටේගොඩ යන දෙපළ විවාහ වී අද දිනයට අවුරුදු 77ක් පිරීම නිමිති කරගනිමින් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සර්වජ්‍ය ධාතුන් වහන්සේලා විරාජමාන වන සීවලී මහරහතන් වහන්සේ ආදී මහරහත් උත්තමයන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා විරාජමානව වැඩ සිටින ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ සුගන්ධ කුටියේ ඒ වැඩවසන ස්ථානයට තමයි ඒ රත්රන් පිළිම වහන්සේ නමක් ජපානයේ සිට වැඩම කරවාගෙන එන්නට යෙදුණු රත්රන් පිළිම වහන්සේ නමක් සහ රන් මාලයක් ඒ සුගන්ධ කුටිය වෙනුවෙන් පූජා කරන්නට තමයි මේ මව්පිය දෙපළ සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් දායකත්වය ලබා දෙන්නේ තේමිය ගුණසේකර මහත්මයා, ගරුමණී ජානකී ගුණසේකර මහත්මිය කියන මේ දෙපළ තමයි ඒ කටයුත්ත වෙනුවෙන් දායකත්වය ලබා දෙන්නේ. ඉතින් මේ කුසලයේ ආනුභාවයෙන් දිවි ඇතිතුරා ඒ දෙපළට විශේෂයෙන් මේ පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ දෙපළ දැන් ඒ පරිත්‍යාගය මෙලෙස නායක ස්වාමින් වහන්සේ අතට පූජා කරන අවස්ථාව තමයි ඔබ දකින්නේ. ඔබ දන්නවා ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ සුගන්ධ කුටියේ දඹරන් පිළිම වහන්සේලා විරාජමාන වනවා. බුදු පියාණන් වහන්සේට අපමණ ගෞරවයෙන් හිමිදිරි උදෑසන කාලයේ පටන් ඒ පරිත්‍යාගයන් පූජාවන් සිද්ධ කරනවා. විශේෂයෙන්ම පූජනීය අනුරාධපුරයේ ධම්මසිරි ස්වාමින් වහන්සේ කිසිම දිනක ඒ බුද්ධ පූජාවන් වරදින්නේ නැහැ.
දෙතිස් ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව, ඒ වගේම උදෑසන ක්ෂීර පායාස බුද්ධ පූජාව, සවස මහා ඖෂධ ගිලන්පස පූජාව එම සුගන්ධ කුටියේ පවත්වනවා. ඉතින් ඒ ආශිර්වාදය බෞද්ධ මාධ්‍යාලයට නිබඳවම හිමි වෙනවා. බෞද්ධ නාලිකාවට හිතවත් ඔබ සියලු දෙනාටම ඒ ආශිර්වාදය හිමි වෙනවා. සදහැවතුනි, මීළඟට ආරාධනා කරනවා ඊටාම ගෞරවයෙන් පෙර කී පරිදි ඒ රෝදපුටු පරිත්‍යාගයන් සඳහා සැපමිනි සදහැවතුනට කුමාරි අලුත්ගේ මහත්මිය අංක 27න් 1 ගජමාවත අරුක්වත්ත පාදුක්ක ප්‍රදේශයේ සිට පැමිණලා ඒ රෝදපුටු පරිත්‍යාගයක් සිද්ධ කරන්නේ අලුත්ගේ දොන් විජේසේකර මහත්මයාණන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණ පෙරදැරිව ඒ වගේම ඒ රෝදපුටු පරිත්‍යාගයන් සිද්ධ කරන්නට මෙහි සැපමිනි කළුපහනගේ සෝමාවතී මහත්මියටත් ඒ පරිත්‍යාගය සිද්ධ කරන්නට දැන් ආරාධනා කරනවා. එතුමිය බලාපොරොත්තු වෙනවා කළුපහනගේ දියෝනිස්, ඒ වගේම මාළගේ කිරිහාමි, හෙරලැස් සිඤ්ඤෝ, කළුපහනගේ හීමා, ඒ වගේම ඇගිනෝනා සිඤ්ඤෝ, කුළුපහනගේ ඇල්බින් සිඤ්ඤෝ, ඒ වගේම නන්දාවති, ආටිගල විදානලාගේ ඇගිනෝනා යන අයට පින් අනුමෝදන් කරන්නට, ඒ වගේම සුජීවත්ව සිටින ඩීපී අලුත්ගේ, ජගත් ප්‍රියන්ත කුමාර අලුත්ගේ, සුකුමලී කුමාරි අලුත්ගේ, හිමාලි අසංකා දසනායක, චාන්දනී ඇතුළු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට ඔවුන් මෙතුලින් බලාපොරොත්තු වෙනවා. මීළඟට රාජගිරියේ කොළඹ සහ දෙහිවල පදිංචි පින්වත් පිරිසක් රෝදපුටු දෙකක් පරිත්‍යාග කරන්නට මේ මොහොතේදී සැදී පැහැදී බලා සිටිනවා. ඒ වෙනුවෙන් ඒ දායක සුදහිමතුන්ට ආරාධනා කරනවා රෝදපුටු පරිත්‍යාගයන් සිද්ධ කරන්නට ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගේ පින්බර සුරතටම. මේ සියලු දෙනාම ඊටාම යහපත් චේතනාවෙන් පුණ්‍යවන්ත කටයුත්තකට භාග්‍යවතුන් වහන්සේ දැක බලාගෙන වඳින පුදන අරමුණින් තමයි බොහෝ දෙනා නඩ පිටින් ඓතිහාසික ස්වර්ණමාලී චෛත්‍යරාජානන් වහන්සේ වඳින්න පුදන්න යන්නේ. ඒ බොහෝ වයෝවෘද්ධ මව්වරු පියවරුන්ට ඒ මහා චෛත්‍යරාජානන් වහන්සේ පැදකුණු කරලා වන්දනාමාන කරන්නට සමහර වෙලාවට පයින් ඇවිදගෙන ගිහිල්ලා බැරි කමක් තියෙනවා. ඒ සියලු දෙනාටම දැන් ඊටාම පහසුයි මේ රෝදපුටුවල වන්දනා කරගෙන ගිහිල්ලා සිවිල් ආරක්ෂක බලකාය ඒ වෙනුවෙන් මහා ශක්තියක් ලබා දෙනවා. ඒ සියලු දෙනාටම අපි නිදුක් නිරෝගී සුවපත් භාවය මේ මොහොතේදී ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෛනිකව මේ වෙනුවෙන් මිල මුදල් ලබා දෙන පරිත්‍යාගයන් සිද්ධ කරන සියලු දෙනාටම පොදුවේ පින්පෙත් අනුමෝදන් කරන්නට පෙර ආතුව අද විශේෂ දවසක් බෞද්ධ මාධ්‍යාලය අපට ඒ තමයි අද අපේ වැඩසටහන අධ්‍යක්ෂතුමාගේ කල්යාණ අලවත්තේ ගම්ම මහත්මයාගේ ජන්මදිනය. ඒ වගේම එතුමා විශේෂ සම්මානයකට අද නිර්දේශ වෙලා තියෙනවා. මේ මොහොතේදී මේ සම්මාන උළෙල පැවැත්වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා, ප්‍රාර්ථනා කරනවා බෞද්ධ නාලිකාව විදිහට මේ කරගෙන යන යහපත් ක්‍රියාවන්ගේ බලයෙන් එතුමාට මේ සම්මාන ලැබේවා කියලා. එහිදී විශේෂයෙන්ම ඔබ දන්නවා ධර්ම sannivedana සේවාවට අමතරව ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පෙරදරිව මේ පසුගිය COVID-19 වසංගත රෝග තත්ත්වය අධික ලෙස පවතින කාලයේ පවා අපේ සියලුම කාර්ය මණ්ඩලය ඒ සියලුම රෝග තත්ත්වයන් පසෙකලා ධර්මදේශනාවන් පටිගත කරන්න එපමණක් නොවේ විශේෂ වැඩසටහන් සෞඛ්‍ය වැඩසටහන් දියත් කරන්නට බොහෝ කැපකිරීම් සිද්ධ කළා. ඒ වෙනුවෙන් ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මහත්මයාගේ මඟ පෙන්වීමෙන් වගේම මහේෂ් අල්විස් මහත්මයාගේද ඒ නායකත්වයෙන් වැඩසටහන් අධ්‍යක්ෂතුමා මහා වැඩසටහන් ගොන්නක් ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උදවිය එක්කාසු කරගෙන විටක අමාත්‍යතුමිය ඒ වගේම යුද හමුදාපතිතුමන් ආදී සියලු දෙනාම ඒකරාශී කරගෙන මහා වැඩසටහන් ගණනාවක් ඔබව දැනුම්වත් කිරීමේ අරමුණින් පවත්වන්නට යෙදුණා. ඉතින් ඒ වෙනුවෙන් දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය රාජ්‍ය අමාත්‍යාංශයේ විශේෂයෙන්ම ගරු සෞඛ්‍ය අමාත්‍ය නීතිඥ පවිත්‍රා දේවී වන්‍යාරච්චි මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඒ සම්මාන උළෙල මේ මොහොතේදී පැවැත්වෙනවා. එතුමා ඒ සම්මානලාභීන් අතරට නිර්දේශ වී තිබෙනවා. ඉතින් ඒ කර්තව්‍ය වෙනුවෙන් එතුමාට අපිත් බෞද්ධ නාලිකාව විදිහට හෘදයාංගම ප්‍රණාමය පුද කරමින් එතුමා වැඩි කාලයක් වෙන් කරේ සියලුම දරුමල්ලන් ඒ වගේම අමුදරුවන්
සියල්ලම ගම් ප්‍රදේශයේ ඉඳෙද්දී මේ කටයුතු දිරිමත් කරන්න. ඉතින් එතුමාට තව තවත් ශක්තිය ධෛර්යය වරම වාසනාව ලැබේවා. මෙවැනි සමාජ යහපත් සේවාවෙහි නිරත වන්න, ධර්ම ශාසනික සේවාවෙහි නිරත වන්න එතුමාටත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන වැඩසටහන නිමාවට පත් කරන්නට පෙර ආතුව බෞද්ධ මාධ්‍ය ජාලය දියත් කරන්නට පැය 24 මුළුල්ලේම අපට අතහිත ලබා දෙන අපේ සුවහසක් දායකකාර කාදියට, ඒ වගේම මෙවැනි පින්කම් වලට දායකත්වයේ ලබා දෙන සුදිහිමතුන් සියලු දෙනාටම පොදුවේ පින්පෙත් අනුමෝදන් කරන්නට ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි නායක ස්වාමීන් වහන්සේ. වාසනාවන්ත පින්තුනේ, අපි මේ හැම පින්කමක්ම සිද්ධ කරගන්නේ අපේ පූජනීය අපවත් වදාළ නායක ස්වාමීන් වහන්සේට පින් සිද්ධ වන්නට. ඒ නිසා මේ රැස් කරගන්න හැම පිනක්ම නායක ස්වාමීන් වහන්සේ අනුමෝදන් වේවා, පැතෝ ලෝතුරා බුදු බව පිණිසම මේ පින් හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේම නායක ස්වාමීන් වහන්සේට මේ සියලු කටයුතු දියත් කරන්නට, එහෙම නැත්නම් බෞද්ධ sannivedana සේවාව විද්‍යුත් sannivedana සේවාවක් හැටියට විශේෂයෙන්ම මේ තාක්ෂණය මුල් කරගෙන සිද්ධ කරන්නට එදා ඉඳලා අද දක්වාම වෙහෙසිලා කැප වෙන අපේ මාධ්‍ය ජාලයේ සියලු දරුවන් අතරින් කැපිපෙනෙන දරුවෙක් තමයි ඇත්තටම කල්යාණ කියලා කියන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන් පාසල් අධ්‍යාපනය නිම වෙනවත් එක්කම බොහොම පුංචි කාලේ තමයි නාලිකාවට සම්බන්ධ වුණේ. ඒ නිසා අපිත් දන්නවා පුංචි කාලේ ඉඳලම අපිත් යම් කිසි විදිහකින් විදිහට මේ sannivedana සේවාව පිළිබඳව යම් කිසි තාක්ෂණික දැනුමක් දැනගත්තා නම් ඒ කල්යාණ නිසා තමයි දැනගත්තේ. එහෙමයි නේද? ඉතින් ඒ නිසා තාක්ෂණික දැනුම වගේම අනිකුත් සියලුම කටයුතු, මේ සියලුම කටයුතු පිළිබඳ ඒ දරුවා දැනුවත් වෙලා ඉන්නවා. ඒ වගේම තමයි ඒ හැම දෙයක්ම සිද්ධ කරන්නේ ශ්‍රද්ධාව මුල් කරගෙන. ඒ නිසා මද්ද්‍රව්‍ය සහ දුම්කොළ නිවාරණ වැඩසටහනට අදාළව විශේෂයෙන්ම සිද්ධ කරපෝ ඒ වැඩසටහනේදී කල්යාණලවත්තිගම පුතණුවන් නිර්දේශ වෙලා ඉන්නවා සම්මානයට පාත්‍ර වන්නට. ඉතින් ඒ නිසා අපි ආශිර්වාද කරනවා මේ සියලු කටයුතු තියත් කරන්නට, කැප වෙලා කටයුතු කරන වර්තමානයේ තුල තාක්ෂණික කටයුතු වගේම තාක්ෂණික කටයුතු සිද්ධ කිරීමේ ප්‍රධානිය හැටියටත් ඒ වගේම බෞද්ධ නාලිකාවේ රූපවාහිනී නාලිකාවේ වැඩසටහන අධ්‍යක්ෂතුමන් හැටියට කටයුතු කරන කල්යාණ අලවත්තිකම් පුතුණුවන්ට මේ කටයුතු සියල්ලක්ම සිද්ධ කරන්නට, සිද්ධ කරන්නට, තවදුරටත් සිද්ධ කරන්න ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා. ඒ දරුවාගේ මේ පරිලෝකයේ දාබර පියාණන් මේ පින් අනුමෝදන් වේවා, උතුම් නිවනින් සැනසීම උදා කරගනිත්වා. මෞතුමියට දිගාසිරි ලැබේවා. ඒ වගේම පුංචි පුතුණුවන්, ඒ වගේම ස්වාමි දියණිය ඇතුළු කොට ඇති පවුල හැම දිනාටමත් නිදුක් නිරෝගී සම්පන්නිය, දිගාසිරි සම්පන්නිය සැලසේවා කියලා අපි ආශිර්වාද කරන ගමන් අද දවසේ සහන් මතක් කළා නම් ගම් වශයෙන් අද අපේ පින්කමට දායක වුණු දායක පින්තුන් පිළිබඳව රෝධපුර පරිත්‍යාග කරමින්, ඒ වගේම අපේ තවත් ඒ විදිහට වයෝවෘද්ධ ජීවිතයේ සන්ධ්‍යා භාගයේ ගත කරන මේ නිකිනෙක් පියතුමෙක් ඒ විදිහට විවාහ සංවත්සරය මුල් කරගෙන බොහොම ආදරයෙන්, ඒ වගේම බොහොම කැමැත්තෙන්, බොහොම සුරක්ෂිතව ළඟ තබාගෙන සිටිය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්, රණින් නිමකල බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කරලා මේ විදිහට මහත් වූ ආනිසංසයක් අද දවසේ සිද්ධ කරගත්තා. මම හිතන්නේ මේ ගත වෙච්ච අවුරුදු 70 ගානකට නේද සිද්ධ කරගත්ත මහානීයම් පින්කම හැටියට එතුමිය කල්පනා කරනවා ඇති, අද සතුට වෙනවා ඇති. ඉතින් ඒ නිසා මේ රැස් කරගන්නා උතුම් පුණ්‍ය ශක්තියන්ගේ අනුභව බලෙන්, තුන්වන්ගේ ආශිර්වාද බලෙන් ඒ දෙපළට තවදුරටත් නිවන් අවබෝධ කරගන්න ආත්මභාවය දක්වාම බොහොම ආදරයෙන්, ඒ වගේම සමගියෙන්, ඒ වගේම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ ශාසනය තුළ එකට කටයුතු කරන්න, කල්යාණ මිත්‍රත්වයෙන් කටයුතු කරලා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නටත් මේ පින් හේතු වාසනා වේවා කියලා ඒ දෙපළට නිදුක් නිරෝගී සම්පන්නිය, දිගාසිරි සම්පන්නිය සැලසේවා කියලා ආශිර්වාද කරන ගමන්, ඒ වගේම රෝධපුටු පරිත්‍යාග කරමින් පින්කමට සහ සම්බන්ධ වුණ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය, දිගාසිරි සම්පන්නිය සැලසේවා. මේ හැම පිනක්ම
අප හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයෙන් මගඵල පිළිවෙලින් නිවන් සාක්ෂාත් කරගන්නටම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නට. සාදු සාදු සාදු. අද කතංසු ලබතේ පඤ්ඤාං වැඩසටහන නිමාවට පත් කරන්නටයි සූදානම් වෙන්නේ. බෞද්ධ නාලිකාවේ සියලුම කටයුතු වෙනුවෙන් ත්‍රිනිකායේම මහානායක ස්වාමින් වහන්සේලා, අනුනායක ස්වාමින් වහන්සේලා වගේම සදිවිහාරික මහා ස්වාමින් වහන්සේලා අවවාද අනුශාසනාවන් ලබා දෙමින් ධර්මදේශකයන්න් වහන්සේලා ලෙසද මේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යන්නට බොහෝ සවියක් ශක්තියක් ලබා දෙනවා. ඉතින් මේ ලක්දෙරණේ වෙසෙන සියලුම මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සුව සම්පන්නව මේ උතුම් ශාසනික කටයුතු চিරාත් කාලයක් ඉෂ්ට සිද්ධ කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම වර්තමානයේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති එංගලන්තයේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසල වන ශ්‍රී සම්බෝධි ඉංග්‍රීසි දහම් පාසලෙහි වර්තමාන ප්‍රධානාචාර්ය දුරන්දර දෙල්ගොඩ නාරංවල ගුණරත්න සම්බෝධි භාවනා මධ්‍යස්ථානාධිපති බෞද්ධ මාධ්‍යාලයේහි සභාපති දුරන්දර පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඔබ වහන්සේටද නිදුක් නිරෝගී සුව සම්පන්නියෙන් යුක්තව තවත් চিරාත් කාලයක් මේ මහා ශාසනික සේවාව සිද්ධ කරන්නට, මහා සමාජීය මෙහෙවර ඉෂ්ට සිද්ධ කරන්නට ශක්තිය ධෛර්යය වරම වාසනාව හිමි වේවායි ප්‍රාර්ථනා කරමින් අදට අප සමුගන්නවා සජීව වැඩසටහනෙන්. ඔබ සියලු දෙනාටම සුවපත් වූ අනාගතයක් වේවා. සම්මා සම්බුදු සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද?